අපි මොහොතක් ඇස් වසාගෙන අපේ ජීවිතය සූදානම් කරගනිමු. දෙවියන් වහන්සේගේ දිව්‍ය වචනය අපේ හඬවතට විකෙතට පොපුරා ගන්න පිණිස. ඔබ සූදානම්ද? ඔබට බාධාවත් වෙනවා යාඥා කරන්න. යේසුස් වහන්සේ කියන බාධා ඉවත් කරන්න කියලා කතා කරන මම අසන්න ඔබ දේව තුළ ඉතාමත් වැදගත් කාල හෝරාවටයි පාදපත් වෙන්නේ. අද දවසේ ඊට විරුද්ධ ක්‍රියාත්මක සාතන්ව යේසුස් නාමයෙන් දමනසු. එතකොට වචන විභාරයි මම ඔබ කතා කරන්න ඒ දින සභාව තුළ ඔබ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අවසාන ශිරු ගෞරව මහිම පැස්ම වහන්සේගත වෙනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හල්ලෙලූයා. අදිතාමත් යහපත් මාර්ගාවක් තමයි තිබෙන්නේ. ආත්මයනුසහ ඔබ හිතන්නේ ආත්මයන් වහන්සේ එක පැත්තක ඉන්නවා, ඔබ තව පැත්තක ඉන්නවා. බයිබලයේ මොකද්ද මේකට කියන්නේ කියන තමයි අද දවසේ දේශනාව. මම ගේසාවේ ප්‍රකාශ කළා බයිබල් පාත්‍ර දේශනා ශිල්පියා මේ කාලේ උගානන දරුවන්ට ඒ තුළ දෙවියන් වහන්සේ මම කතා කළා වූ දේ වචන තමයි මම අද දවසේ දිලා ගන්නවා කියන එක. අත වශයෙන්ම කියනවා නම් අපි ඇවිල්ලා දේවසනක ක්‍රිස්තුස් වහන්සේගේ ලේවනේ පවිත්‍ර වූ සුද්ධ වූ ජනතාවක්. සමහරවිට අපි හිතනවා ඇති මේ ගමන යන්නේ තනියෙන් කියලා. නෑ ප්‍රේමණී දේවලගොඩි. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. යේසුස් වහන්සේ අප සමග සිටිනවා. ඒකට සාක්ෂියක් ඇටියට ආත්මයන් වහන්සේව ඔබට මට ලබා දී වෙනවා. අපි මේක නිවැරදිව හඳුනාගෙන අපි ඒක අපේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් අපිට පුළුවන් වද වෙන ඊට වඩා උසස් ස්ථානයකට අපේ ජීවිත රටාව අපේ පවුල ගේන්න. ආමේන්. බලමු බයිබලයේ මේකට මොකක්ද කියන්නේ කියන එක. ගීතාවලිය 119 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. ගීතාවලිය 119 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදය. මෙසේ සඳහන් කරනවා. ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. ඔබගේ ව්‍යවස්ථාව තිබෙනා වූ ආශ්චර්යමත් දේවල් දැනගන්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව කියලා දාවීද රජතුමා මේ ස්ථාන සඳහන් කරනවා. මොකක්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ තුළ තිබෙනා වූ හරි දේ ඔබත් මම තේරුම් ගන්න අවශ්‍යයි. පාසලේදී අදාළ විෂය පාඩමාවක් කියවනවා වගේ නෙමෙයි. පුවත්පතක් අරගෙන පුවත්පත් තිබෙන දේවල් කියනවා වගේ නෙමෙයි. නවකතා පොතක් අරගෙන නවකතා පොත කියනවා වගේ නෙමෙයි. මේ සුද්ධ බයිබලයේ කියවන විට ඒ බයිබලයේ තිබෙනා වූ දේවල් තේරුම් ගන්න අපේ ඇස් පැහැදෙන්න අවශ්‍යයි කියලා තමයි මේ ස්ථාන සඳහන් වෙන්නේ. දාවීද රජතුමා මේ ප්‍රකාශ කරන කාලේ බයිබලයේ තිබෙන්නේ නැහැ. නමුත් පුරාණයේ වචනේ තිබ්බා යම් ක්‍රමවේදයන් තුල. ඒවා ඒ කාලේ සභාවට පාවිච්චි කළා. පාවිච්චි කරනකොට ඕකට ඒක තේරුම් ගන්න අපහසු වුණා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන්ගේ ඇස් පාදන්න අවශ්‍යයි. ඒවා තේරුම් ගන්න අපි අද දවසේ එසේම තිබෙනවා. බයිබලයේ තිබුණාට බයිබලයේ කියවලා තේරුම් ගන්න අපහසුයි. එහෙනම් අපේ ඇස් පෑදෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේ තුලින්. දෙවියන් වහන්සේ කොහොමද ඒක පහදන්නේ? උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන. අද දවසේ පැහැදිලිව කියනවා නම් සුදාත්මයන් වහන්සේ අනුග්‍රහය ඇතුව ඔබ බයිබලයේ කියවනවා නම් බොහෝ දේවල් දැනගන්න වෙනවා. සුදාත්මයන් වහන්සේ අනුග්‍රහය ඇතුව ආ දවසේ මේ වචනේ අසරවා නම් ඔබ මේ වචනය තේරුම් ගන්න යනවා. ඔබගේ මාංශය නෙමෙයි, ඔබගේ ශක්තිය නෙමෙයි, ඔබගේ බලය නෙමෙයි, ඔබගේ ප්‍රඥාව නෙමෙයි, ආත්මයන් වහන්සේ කරුණකට පමණයි අපේ දෙවියන් වහන්සේගේ වචනේ මොකද කියන්නේ කියලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
ඔබත් මමත් බයිබලයේ කියවලා බයිබලයේ තුලින් ජීවිතයේ ආශ්චර්යමත් අත්දකින්න ඔබටයි මට උපකාර කරන්නේ ආත්මයන් වහන්සේ කියන එක මතක ගන්න. ක්‍රිස්තියානි සභාව වේවා, ඔබගේ පවුල වේවා, ඔබගේ ජීවිතේ වේවා අත්‍යවශ්‍ය වචනේ. අපේ ජීවිතේ, අපේ සභාවේ, අපේ පවුලේ අත්‍යවශ්‍යම දේව වචන කරගත්තට වැඩක් නැහැ. ඒ දේව වචන තුන ආශ්චර්යමත් දේ, බුදුම දේ, බලවත් දේ තේරුම් ගන්න. අපේ ඇස් දෙක පහදන්න ආත්මයන් වහන්සේ අප සමග පැවතිනා. ආමේන්. ඒසා දවසේ ප්‍රථම කොට අපට කියන්න කැමති මේ දේශනාවත් එක්ක නමස්කාර කාලයක් යට යනවා. අද අපි හිතුවේ උදේ නමස්කාර කාලෙදී යම් අඩුපාඩු සිද්ධ වෙයි කියලා. ඒක දෙවියන් වහන්සේ අපට ඉදිරියේ ඉන්නවා. වෙන්න යන්නදී වෙනදී අපි දකිනවා. අපිට දැනගන්න පුළුවන් දෙවියන් වහන්සේ අපට වඩා ඉදිරියේ සිට අපි සූදානම් කරනවා. හැමදේම යහපත් ඉෂ්ට කරන මිනිස. ඒසම කලබල වෙන්න එපා. බෞල් වෙන්න එපා. මන්ද ආත්මයන් වහන්සේ තමයි අපට හැමදේම සපයන්නේ. මේ වචනේ මම දේශනා කරන වැඩක් නෑ. ඒ දේශනා කරන වචනේ ඔබට තේරුම් ගන්න, ඒ අනුව මේ ජීවිතයට ඔබට අවශ්‍ය දේ ලබා ගන්න ආත්මයන් වහන්සේ උඩ උපකාර කරන්නත්. ආමෙන්ද? අපි ඇස් වසගනිමු. මේ මොහොතේ අපි මොහොතක් අපේ ජීවිතය ගැන මෙනෙහි කරමු. අප දේවයේ ආරම්භයේදීම පසුතැවෙන්නේ කියලා අපිට කිව්වා. යේසුස් වහන්සේගේ හදවතට ආරාධනා කරන්න කියලා කිව්වා. පරිසුද්ධාත්මයෙන් පූර්ණ වෙන්න කියලා කිව්වා. දැන් ඔබ සිටනව කලේ තන කුමක්ද? යේසුස් වහන්සේ ඔබට සිටිනවද? ඔබ මෙනෙහි කරන්නේ. උන්වහන්සේ පරෝදාපතර වහන්සේ ඔබ සමග සිටිනවද? දැන් ඔබ මෙනෙහි කරන්නේ. නැහැ කියනවා නම් දේශනා ආරම්භයෙන් ඔබ යාත්‍රා කරලා මේ ජීවිතය අඩුපාඩු හදා ගන්න. අපි යේසුස් වහන්සේ සමග උන්වහන්සේ පොරොන්දු ආශිර්වාද සමග උන්වහන්සේගේ වචනේ අපි රස බලන්න කරනවා. ආමේන්. උඩා ළමයි කතා කරන්නේ දේශනා හොඳට අහගන්න. අනිත් අයට බාධාවක් වෙන්න එපා. අපි බලමු. අද ඔබ පුරුෂයෙක් හැටියට භාර්යාව පාවගත්තා නම්, කාන්තාවක් හැටියට ඔබ පුරුෂයෙක් පාවගත්තා නම් ඒ දෙදෙනාගේ පෞද්ගලික ජීවිතේ කොහොමද සාර්ථක වන්නේ? දෙදෙනා එකට ගමන් කළ පමණයි. දෙදෙනාගේ අදහස් උදාහරණ තේරුම් අරගෙන ඒ අනුව ජීවත් වන පමණයි ඒ දෙදෙනාගේ පෞද්ගලික ජීවිතේ සාර්ථක වන්නේ. ඒක භෞතික උදාහරණයක් ඔබට දුන්නේ. ඒකේ ආත්මික පැත්ත. ඔබ කිතුනේ වුණා නම් යේසුස් වහන්සේගේ ජීවිතයේ ගැලව ගන්න පිළිගත්තා නම් ඔබ භාර්යාවක්, ඔබ පුරුෂයෙක් නම් භාර්යාව සරණපාව ගන්නවා සමානව, ඔබ කාන්තාවක් නම් පුරුෂයෙක් සරණපාව ගන්නවා සමානව යේසුස් වහන්සේගේ මනාලීස ඔබට දෙන්නා වූ සුද්ධාත්මයන් වහන්සේව ඔබ සරණපාව ගන්න අවශ්‍යයි. ආමේන්. එතකොට අපිට පුළුවන් වෙන්නේ කිතුණු ජීවිතයේ සාර්ථක පවත්වා ගන්න යන්න. යේසුස් වහන්සේ මෙසේ කියනවා. යෝහන්ගේ සුභාරංචිය 14 පරිච්ඡේදයේ 26 වෙනි පදය. සුදු යෝහන් 14 පරිච්ඡේදය 26 වෙනි පදයේ මෙසේ කියනවා. එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහනදායකයන් වහන්සේ එනම් සුද්ධාත්මයන් වහන්සේ සියල්ලකට උපන්වමින් මා වදාළ සියල්ලකට සීපත් කරවනසේක. එහෙනම් යේසුස් වහන්සේ පොරොන්දු මොකද්ද? ඔබට උපකාර කරන පිණිස, ඔබට සහාය වෙන පිණිස, ඔබට සැනසීම දෙන පිණිස. මේ ලෝකේ එකම ගිනි ගොඩක්. මේ ලෝකේ ප්‍රශ්න රසක්. අපි හම්බ කරනවා අපිට ජීවුවක් නැහැ. ව්‍යාපාර කරනවා කතල් ගොඩ. අපි මොකක් හරි දෙයක් කරනවා හැමදේම අපිට සාර්ථක ප්‍රතිඵල නැහැ. සමහරගේ පෞද්ගලික ජීවිත ප්‍රශ්න, සමහරගේ ආර්ථිකයේ ප්‍රශ්න, සමහරගේ ජීවිතයේ ප්‍රශ්න, සමහරගේ ළමයිගේ අධ්‍යාපනයේ ප්‍රශ්න, සමහර පෞද්ගල ප්‍රශ්න. යේසුස් වහන්සේ මොකද කියන්නේ? ඔබට අවශ්‍ය සැනසීම, ඔබට අවශ්‍ය සහනය, ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්න මම වෙන දැනන් වහන්සේ කෙනෙක් ඔබ වෙත ඉවරවා කියලා මේ ස්ථානයේ
කියනවා. එතම ඇවිල්ලා ඔබට උගානලා ඔබව ඉදිරියට රැගෙන යනවා කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. අද ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතය තුළ, ඔබගේ පවුල තුළ, ඔබගේ නිවස තුළ, ඔබගේ සභාව තුළ ඔබ සැබවින්ම ආත්මයන් වහන්සේව ආත්මිකව සරණ පාවාගෙනද සිටින්නේ. ඕක ඔබ කල්පනා කරන්න. අද අවසේ අපේ ශිෂ්ට කෙනෙක් ආව මාළමින්ද දේව මෙහෙට. මොකද කරේ? පංචේක වාතේ පාර බහලා ඒ හැට ගෙදර ගියා. ඊට දවසේ මට මේ ස්ථානේ මම දෙකට පයිල් පාස් එකකට ගියා. මට නැවත මෙතන ඉන්න බැරි වුණා. මොකද පාර බහලා කලබල ලොකු ප්‍රශ්න මේ පැත්තේ ඇවිල්ලා. මම මොකද කරේ? මම හැම කෙනෙක්ම කිව්වා ඇවිල්ලා රස්සා දෙන්න බෑ නවතින්න. එනවනේ මෙන්න මාර්ගෙදී මම යන්නේ නැහැ. කලබල රස්සා මෙතන දීවින කරන්න බෑ නේද? මේ ඔක්කොම සිරක බිල්ල මෙතන ලොකු ට්‍රැෆික් ලොකු ප්‍රශ්න මෙතන ඇවිල්ලා. මම මේ පාස් කතා කරේකෝ මේ රස් කරලා දෙන්න. දොරට ඇරලා තිබ්බේ ඇවිල්ලා මම රවිට කතා කරේකෝ දොරවල් ටික වහන්න, ජනල ටික වහන්න. මම කල්පනා කරගත්තා ඇවිල්ලා. ගෙදර ගියා මට එහෙනම් අන්න මොළයයි වැඩක් කරනවලු. ගෙදර පිටිට නෑ. මම කල්පනා කරලා මොකද්ද කරන්න ඕනේ කියලා ඇවිල්ලා. මට හාස්කාදේ පාත්‍ර වලම සෙනඟ සමහර පාරවල් දන්නේ නැහැ. ඒකට එන්න අමාරු. අඩුස්සෙන ගෙනවා ඇවිල්ලා. ඒ මිනිස්සු කියලා අමාරු දානවා. ඒ නිසා මම මේ ප්‍රඥාමත් ඉලේ කරලා මම කලබල වුණේ නැහැ. ආ දවසේ මම මෙතනද මම ආවේ ප්‍රමාදද. මම ගෙදර තාම දුක් වැඩ ඉදිරිය යාවේ. නැත්නම් උදේට ඔක්කොම අස්පස් කරගන්න. ඉතින් ඒ ටිකට අර සිස්ටර්ට මග ඇරුණා. එයා මොකද කළේ? පාරවල් හැන්න ගියා. දැන් මෙතන ඉන්න කවුරු පාර වැවුවා කියලා හැන්න ගියේද? සමහර පිටකොටට ගිහිල්ලා සමහර නායක පැතිවලා කියලා කොහොමද පයි මම එනකොට සිස්ටර් සාන්ති එයාගේ දුවත් එක්ක එනවා. වාහනේ ඒගොල්ලෝ දාගෙන ඇවිල්ලා මම දෙවන තීරණ කළේ මගේ වැඩි කරන්නේ අර සිස්ටර් ගෙන්නේ. ඒක එයා පස්සේ ගෙනල්ලා ගෙදර ගියා. ආමෙන් ලයිෆ් එක ගියා. කරන්ට් ගියා. හරිලුයියා. ඒ නිසා ප්‍රේමනේ දේවදරුවනේ අපිට ජීවත් වෙන්න, අපිට වැඩ කරන්න, අපිට හැම කටයුත්තම සාර්ථක කරගන්න යේසුස් වහන්සේ දෙන ආඥාන වහන්සේ. ඔබ ඔබගේ ජීවිතේ කරුණාකාරා ගැන, ඔබගේ පවුලේ තිබෙන යම් යම් ප්‍රශ්න ගැන කී දෙනෙක් ආඥාන වහන්සේ තුලින්ද ඒ දේවල් වලට මුහුණ දෙන්නේ? ඔබ දැන් කල්පනා කරලා බලන්න. ඔබ කරා රැකියාව ගැන, ඔබ කරා ඔබගේ ජීවිතය ගැන. මොකද සමාජ ඔබ තීරණ වැඩ කරනවද? නැත්නම් ආඥාන වහන්සේ තුල කතා කරලා උන්වහන්සේ සමග එකඟව වැඩ කරනවද? අර කුල්සේ පාරයකට ගමන් කළොත් පවුලම ඒ වගේ තමයි පිටුරුවා. දේව මිනිසයා ආඥාන වහන්සේ සමග එකට ගමන් කළොත් ඔහුගේ ජීවිතය අප. ඔහුට නොයෙකුත් ප්‍රශ්න වලට, නොයෙකුත් කරුණු කාරණා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතන ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වැටීමට ලක් වෙනවා. දවස් කීපයකට කලින් දේවදාසෙක් ඇවිල්ලා මගේ ගෙදර මට ලොකු ප්‍රශ්නයක් කිව්වා ඉතින්. ඔහුගේ ජීවිතය ගැන. ඔහුගේ ජීවිතය ගැන. ඔහුට තියෙන කරදර, ඔහුට ප්‍රශ්න, ඔහුට බාධා, ඔහුට පීඩාවල් මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ. ගෙදර කිරි ගොඩක්. මම යාඥා කරලා යවුවා. ගෙදර සමාදානය ඇති වුණා. ආපහු යාඥා කරලා යවන්න ගෙදර යන්න අවශ්‍යද මම සිස්ටර්ට හවස එන්න කියනොත් අවශ්‍ය යන්න අවශ්‍යනේ නැහැ. දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් ඒ පින්න නිවල දැම්මා. ආමෙන්. හලෙලූයා. ඇයි? අත්දරවාද මට කිව්වා මේ මිනිස්සුන්ට දෙන්න ප්‍රතිකාරය මොකද්ද? දෙන්න උත්තර මොකද්ද? ඒ දේ කතා කරා. පැහැදිලි කරලා දුන්නා. එයා එහෙම ඉන්න ඕන කියලා නෙමෙයි. ඊට වඩා ගොඩාක් ඉදිරියේ ඉන්න පුද්ගලයෙක්. එම නිවස තුළ පවුල තුළ යම් යම් ක්‍රියාදාම නිසා ඔහුගේ වැඩි විසිද්ධියක් දුන්නා. එයා පිළිතුරු ගන්න ඕනේ ආත්මයන් වහන්සේ මගේ සේවය ආරම්භ කරන විට මට මේ වෙන විශාල කැලේ ගැසීමක් මගේ ජීවිතයක් වුණා. අද දවසේ දෙවියන් වහන්සේ මගේ ප්‍රතිපද නිසා ආත්මයන් වහන්සේ මට මගේ ප්‍රතිපද නිසා ඒ ශිරු දේවල් පරාජය කරමින් මට ඉදිරියට එන්න පුළුවන් කියලා ලැබෙනවා. ඔබගේ ජීවිතේ ඔබගේ ආර්ථික කඩාවැටෙලා ඇති. අද උදේ මම රොසන්ට කතා කළා. ප්‍රශ්නයක් ඇති වුණාම කලකිරීමක් ඇති වුණාම දෙවියන් වහන්සේගේ ඈත්තර අරගෙන මේ ප්‍රශ්නේ විසඳනවා. ජීවිතේ මම බැටගාවු මිනිස්සෙක්. ජීවිතේ මම පරාජය වෙච්ච මිනිස්සෙක්. ජීවිතේ මම අඩපු මිනිස්සෙක්. ජීවිතේ මම කලකිරු මිනිස්සෙක්. ජීවිතේ මම වනගත වෙන තියෙන මිනිස්සෙක්.
අද මම ජීවත් වෙන්නේ නැද්ද? ආත්මයන් වහන්සේ මම ඉදිරියට ගෙනෙන්න තිබෙනවා. මම උන්වහන්සේ සරණගේ නැත්තම් මම අද වැටි තැමල වැටලා පළමිනියක් වෙලා මැරිත් යන ගසුත් පැලවල තමයි මගේ ජීවිතේ. ඒක රොසල් සහෝදර කතා කරන්නේ. මම තාත්තගේ සහෝදරය පූජ්‍යතුමා ප්‍රශ්නයක් අදලා සභාවෙන් ඈත් වෙනකවත් දෙවියන් වහන්සේ ඈත් වෙනකවත් කිතු ජීවිතේ ප්‍රතිසේව කරලා තමන්ගේ මතයේ ගමන් කරන නෙවෙයි ක්‍රිස්තියානි පවුලක්. මොකද සාතන් පහර දෙන ක්‍රිස්තියානි පවුල් වල. සාතන් පහර දෙන ක්‍රිස්තියානි දරුවන්ට. සාතන් පහර දෙන්නේ දෙවියන් වහන්සේ ප්‍රේම කරන මනුෂ්‍යයන්. ඒතකොට කොහොමද ජය ගන්න? අපිට ජය ගන්න ආත්මයන් වහන්සේ උපකාරී භාග වෙන අවස්ථේ. අපි ඒක පසක දාලා අපි අපේ මට්ටමේ වැඩ කරනවා මොකද වෙන්නේ? අපි ප්‍රපාද වැඩනවා. දැන් පේනවනේ. ඩක්ෂ හතරේ විශ්වාස බලයක් අරගෙන යක්ෂයන්ගේ රාජ්‍ය පීඩනවද මොකද වෙලා තියෙන්නේ? සත්තු වගේ අද යන්නේ හෙට දවසේ යනවා. යහිත් දන්නේ ගියන් පස්සේ ගියා කියලා කියන්න පුළුවන්. එතකන් කියනවා දිව්‍යන් වහන්සේ පත් කළා නම් දිව්‍යන් වහන්සේ ගමනවම නම් කවදා වැටෙන්නේ නැහැ. අපි කියන ලෝකේ දේශේ ඕන තරම් දේවල් තිබෙනවා අපිට අපේ ජීවිතය ආධාර කරගන්න. ඊළඟට බලමු. එක කොරන්ත දෙවෙනි පරිච්ඡේදය හතරවෙනි මොකද කියන්නේ? එක කොරන්ත දෙවෙනි පරිච්ඡේදය හතරවෙනි පදය. මගේ කතාව හා දෙසම මා ප්‍රකාශ කළේ සිත් පොළවන සුළු ප්‍රඥාවන්ත වදනවල නෙවෙයි ආත්මයන් වහන්සේගේ බලයය. හලෙලූයා. මොකද මෙතන කියන්නේ? ඔබේ ජීවිතේ මගේ ජීවිතේ ක්‍රියා කරන හැමදේම කරගන්න ආත්මයන් වහන්සේ බලය දෙනවා. ආමේන්. ලෝකේ බලය නෙවෙයි. ආත්මයන් වහන්සේ ඔබට දෙන්න බලය නිසා අපිට හැමදේම සාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඔබගේ කතාව නෙවෙයි හැදිරීම නෙවෙයි ක්‍රියාව නෙවෙයි. ඔබ ආත්මයන් වහන්සේම සරණ යනකොට උන්වහන්සේ බලය පූර්ණ වෙනකොට ඔබට හැමදේම සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එන ප්‍රේමිනේ දේව දරුවනේ අපි මාපොරේ ජීවත් වෙන්න ඕනේ ආත්මයන් වහන්සේගේ බලයෙන්. ඔබේ ප්‍රඥාව පැත්තට දාන්න. ඔබගේ හැකියාව පැත්තට දාන්න. ඔබගේ ටැලන්ට් එක පැත්තට දාන්න. හොයන්න ආත්මයන් වහන්සේගේ බලය. උන්වහන්සේගේ දීමනාවල් තිබෙනවා. උන්වහන්සේ පරිදි වෙනවා. උන්වහන්සේ දීමනාවල් ටික වල ඔබ සන්නද්ධ වෙනවා නම් ඔබට යම් බලයක් තිබෙනවා. ඔබට යම් බලයක් තිබෙනවා. කී දෙනෙක් තමගේ ජීවිතයේ යේසුස් වහන්සේ තුල තමගේ නිවස පවුල යේසුස් වහන්සේ තුල තමගේ සියලු කරුණු කාරණා යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ බලය ආරක්ෂා කර ජීවත් වෙනවා. මොකද කල්පනා කරලා බලන්න. අපි උන්වහන්සේ ආත්මයන් වහන්සේගේ බලය අපේ රැකවරණය කරගන්න අවශ්‍යයි. ආත්මයන් වහන්සේගේ බලය අපේ ශක්තිය කරගන්න අවශ්‍යයි. සම තුලිත ආහාර අනුභව කරන වගේම ආත්මයන් වහන්සේව අනුභව කරන්නා සෙනගක් වෙන අවශ්‍යයි. අපි උන්වහන්සේව අනුභව කරන විට අපිට පුදුම ශක්තියක් ලැබෙන හැම ප්‍රශ්නයක් විසඳන්න. ඒ නිසා හැම කිතුරු මිනිස්සෙක්ව බලයක් දීලා දෙවෙනවා. මේ බලය අපි සාර්ථකව පවත්වන්න අවශ්‍යයි හැම ප්‍රශ්නයකම ජය ගන්න පිණිස. ඔබ නිකම් මාර්ගයක් නෙවෙයි. ඔබ නිකම් පමයක් නෙවෙයි. ඔබට බලයක් තිබෙනවා. මේ බලය හැම මොහොතකම ජීවිත රජා පාවතරක මේ ස්කාර සදා කරනවා. පාවුතුමා සේවයේදී පාවුතුමා කොච්චර ප්‍රශ්න ආවද පීඩාවල් ආවද කොච්චර හිරවත් කෑවද පාවුතුමා වට්ටන හම්බුනේ කාටවත්. ඇයි පාවුතුමා බලය පුරවලා හිටියේ. මේ කිතුරු ගමනේදී ඔබට මට ප්‍රශ්නයක් ඇති වෙනවා පීඩාවල් ඇති වෙනවා අපාත නින්නේ හැමදේම ඇති වෙනවා. නමුත් ඔබේ බලය පූර්ව ජීවත් වෙන ආත්මයන් තුළ අපිට සියල්ල භාගගෙන ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. පරණකාර මාර්ග පෙන්වීම දෙවෙනි කාර්ය ඔබ බලය පූර්ණ කර බව බයිබලයේ පැහැදිලිව සඳහන් කරනවා. ඊළඟ කාරණය යෝහන් 16 වෙනි පන්ති 8 වෙනි පදේ. යෝහන් 16 8 මොකද කියන්නේ? උන්වහන්සේ පැමිණි කල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකය ගැනද වටහා දෙනසේක. හලෙලූයා. ජීවිතයේ හරි වැරද්ද ආත්මයන් වහන්සේ වටහා දෙනවා. ආත්මයන් වහන්සේ ඉන්න මිනිස්සු කවදා වරදක් කරන්නේ නැහැ. කවදා පාපයක් කරන්නේ නැහැ. කවදා වැරදි මාර්ගේ ගමන් කරන්නේ නැහැ. අද කල්පනා කරලා බලන්න ඔබ කරන්නා දේවල් පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවද කියන එක. අපි වරදක් කරනවා නම් පාපයක් කරන ආත්මවාද අපිට දෙන්න මේ කරන්න එපා
ඒක හිතනවාට වැටෙන්න බෑ. මේ දවසේ බයිබල් පාසලේ ඉන්නව දරුවෝ යම් ප්‍රශ්න අහුවා. පාපය කරන මිනිස්සු, වැරදි කරන පාලකවරු, පිළිපිලි වැරදි මාර්ග පාලකවරු විශාල සෙනඟක් පිළිවරාගෙන ලොකු සභාවක් කරනවා. ඔහුගේ ජීවිත දඩ ගන්නවා. කොහොමද විශ්වතුමා එක වෙන්නේ කියන ප්‍රශ්නේ ඇහුවා. ඉතින් මට ඒගොල්ලන්ට දීර්ඝ විග්‍රහයක් කරන්න සිද්ධ වුණා ඇවිල්ලා. අවසන් මොකද කිව්වේ? අවසන් මොකද කිව්වේ ඇවිල්ලා? ඒ අය පාපේ කරලා මොකද බයිබල් මෙහෙම දෙලා නැහැ. ඒගොල්ලෝ මතක් කරලා අන්නේ ඇවිල්ලා. නුඹ මාගේ නාමයෙන් යක්ෂය දුරු කරේය, රෝග සුව කළේය, අර්ධ කළේය, වේදී කළේය. අවසාන කාලයේ බොහෝ පාස්ටර්ස්ලා, බොහෝ දේවදාස ඇවිල්ලා කියන්න කරනවා. ඒස්වා උත්තර මොකද්ද? මම නුඹව අඳුරන්නේ යේසුස් වහන්සේ නාමයෙන් සේවය කරන හැම කෙනෙකුම සේවකයෙක්ද, පූජකයෙක්ද, සභාවක්ද කියන ප්‍රශ්නයක් තිබෙනවා. දැන් ජාතිය ක්‍රිස්තියානි සම්මේලනයේ ඉන්නවා 100කට අධික පිරිසක් ඇවිල්ලා. මම මේගොල්ලන්ට එක දෙයක් කිව්වා. ඔබ එනවන මේ ආයතනයේ දෙවියන් වහන්සේට කතා කරලා යාඥා කරලා ආත්මයන් වහන්සේ මඟ පෙන්නන පමණක් එන්න. ඔව් මට කතා කළේ ඔව් ආත්මයන් වහන්සේ කියනවා ඊළ ඔබත් එකතු වෙන්න කියලා. දැන් ලබන සතියේ විලා සතිය කොරෝනා කරනවා. ඒ විශාල කණ්ඩායම මාත් එකතු වෙන්න යනවා. ඊළඟ මාසේ මුල් සතියේම යාපනයේ කිරිනොත් කියනවා ඇවිල්ලා. යාපනයේ ඉන්න පාස්ටර් කෙනෙක් මට කතා කරලා කිව්වා විශ්වතුමා දෙවියන් වහන්සේගේ අනුග්‍රහ ලැබෙනවා. ඔබතුමා යාපනයට එන්න ඇවිල්ලා ටිකක් යන්න එපා. අපේ දේව මේක කරලා යන්න කියලා කිව්වා දැන්. කිරිනොත්ගේ පාස සුදාකර එයා කතා කරලා කිව්වා යාපනයේ පාස යන්න. එයා තමයි යාපනයේ කතා කරේ. කිරිනොත්ගේ කතා පාස සුදාකර. එන්න විශ්වතුමා අපිට හොද කාලයක් ගත කරලා යන්න. දෙවියන් වහන්සේ කියන ඔබත් එකතු වෙන්න කියලා කිව්වා. අපි යාඥා කළා ඇවිල්ලා. අපි යාඥා කළා. දෙවියන් වහන්සේ කියන ඔබත් එකතු වෙන්න කියලා. දෙවියන් වහන්සේ ඔබ මේ බලන්න ගෙන්නන්න කියලා ඇවිල්ලා. ඇයි? අපි වැඩ කරන්න ඕනේ ආත්මයන් වහන්සේ කියන ආකාරයට මඟ පෙන්නන අපි වැරදි නම් අත්න අපිට කියනවා එයාත් එකතු වෙන්න එපා. එයාව ගෙන්නන්න එපා. එයාත් සම්බන්ධ වෙන්න එපා. ඔබද ආදරය කළ කෙනෙක්ගේ කසාද කරනකොට දෙවියන් වහන්සේ ගහනවද? මම ආදරය කරන අනුමට. මම එයාව කසාද බඳින්නද? එයා මට සුසුද? ලෞකිකව බෞද්ධිකව ගොඩක් ආදර කරනවා. ආත්මයන් වහන්සේ කියනවාද? දෙවියන් වහන්සේ කියනවා සුසු කියලා. දෙවියන් වහන්සේ කියන සුසු නැහැ කියලා. මොකද වෙන්නේ? අපි ශාස්ත්‍ර බලන්නේ, අදහම් බලන්නේ නැහැ. ඔය තරුණ ප්‍රේමේ ගොඩක් වෙලාවට අවුල් කරගන්නේ අපි අපේ මානසය తీරන ගන්නවා. මෙයා තමයි මගේ භාර්යාව වෙන්න, මෙයා තමයි මගේ ලව් එක, මෙයා තමයි මගේ සාකාරය. ආසන්න කරපු විනාශයක් ඇයි? තරුණයට මම කියන්නේ. තරුණයට කියන්නේ අපිට එහෙම කසාද බඳින්න අයිතියක් නැහැ. අපිට එහෙම කසාද බඳින්න බෑ. ආත්මයන් වහන්සේ අපතුල සමාදානයක් තියන්න ඕනේ මේ වැඩේ කරන්න කියලා. කසාද බඳිනවා නම් අපි රක්ෂා කරනවා. මොරගාල රක්ෂා කරනවා. සමහර දෙවියන් වහන්සේ කැමති නැහැ රක්ෂා කරන්න. අපිට දැනෙන්නේ හැගෙන්නේ නැහැ. බඳසුව නැහැ. ආත්මයන් අපතුල නැද්ද අපි කරනව රැකියාව අපි කරන කාරණේකට අපිට දැනීමක් නැහැ. ආත්මයන් වහන්සේ කියලා ඔබට හොඳ වැටහීමක් ලබා දෙනවා. මොකද කළ යුත්තේ, කොහොමද කළ යුත්තේ, කොහොමද මේ දේ කරන්න කියන එක ඇවිල්ලා. ඉතින් මෙවැනි ඊටාම වටිනා ප්‍රදානයක් ආත්මයන් වහන්සේ යේසුස් වහන්සේ නාමයෙන් ඔබට මට දෙන විට අපිට අනාථ වෙන්නේ කවදාවත්. අපි කවදාවත් අසර වෙන්නේ, අපි කවදාවත් මම්මුලා වෙන්නේ නැහැ. ඊළඟට ගලාති පස්වෙනි පරිච්ඡේදයේ 22 23 පද බලන්න ඔබ දන්නවා. මොනවා කියන්නේ? ආත්මනාස ඔබේ ජීවිතේට ඵලදාවන්. ඵල 9ක් තිබෙනවා. අද ඔබ කල්පනා කරලා බලන්න මේ ඵල 9 ඔබගේ ජීවිතේ තිබෙනවද කියන එක ඇවිත්. ඔබ සභාවක් හැටියට ඔබ මේ ස්ථානයේ දේශනා කර අහන්නේ මගේ බයිබල් පාසලේදී මේ ළමයි එක්ක මම පොරබැඳීමක් කරන්න ඇවිල්ලා. විවිධ ප්‍රශ්න, ගැටුම්, සතුට සමාගම හැමදේම දෙවිලා ඇවිල්ලා. ඒගොල්ලෝ සමාජ කියලා විශ්වතුම අපිට සම්පූර්ණ හොඳ ගුරුවරයෙක් මොකද මා කියලා ඇවිල්ලා. ඇයි? මම ඒගොල්ලන්ට වයින් ක්‍රමයක් තියෙනවා. සැර කරන ක්‍රමයක් තියෙනවා. ආවාද කරන ක්‍රමයක් තිබෙනවා. ගහන්න ක්‍රමයක් තිබෙනවා. අස් කරන ක්‍රමයක් තිබෙනවා. ඔව්.
මේ ගුණාංග අපේ ජීවිතේ ක්‍රියාත්මක අවශ්‍යයි. අපි ඇත්ත වශයෙන්ම ආත්මයන් වහන්සේගේ බලවල පූර්ණ සෙනගක් නම් අපිට කවුරු තරහ වෙන්නේ නැහැ. අපි දිහා කවුරු වැරදිට බලන්නේ නැහැ. කවුරුත් අපිට ඇඟිලි දික් කරන්නේ නැහැ. අප තුල ගලා යන පළ ප්‍රේමය තමයි සමාදානය. සමාවෙන්න ප්‍රේමය. අපි ප්‍රේමේ පූර්ණ මනුෂ්‍ය. ප්‍රේමයේ තියෙන මනුෂ්‍යයා ඔබේ ආදරේ ප්‍රේමයේ කියන ගුණාංග තිබෙනවා නම් බාහිර මොන මනුෂ්‍ය පොඩ්ඩක් වගේ ඇවිල්ලා. ඊළඟට ප්‍රීතිය. නිතරම හිනාමුසුමනේ ප්‍රීතිය කියන මනුෂ්‍යෙක් ඇවිල්ලා. ඒක කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුම නෙමෙයි. උප්පත්තිම එන්නා වූ යේසුස් වහන්සේ නාමයෙන් දෙන්න ඉතාම ප්‍රේමණීය ගුණාංගයක් ඒ ප්‍රීතිය කියන එක ඇවිල්ලා. දැන් මම අඬපු වෙලාව තිබුණා. මම වැටිච්ච වෙලාව තිබුණා ඇවිල්ලා. මට එපා වෙච්ච එළව ප්‍රීතිය මාතුල තිබේ හැමදේම වැඩි වෙවිලා. ඒ ප්‍රීතිය හැම ප්‍රශ්නයක්ම යටපත් කරලා මාව ඉදිරියට ගෙනවා වෙන්නේ. යේසුස් මගේ හදවතේ ඉන්නවා. ආමෙන්. ඒක තමයි මගේ ප්‍රීතිය ඇවිල්ලා. යේසුස් මගේ හදවතේ නැත්තම් මම කාලකන්ණි කර්මකාර මිනිස්සෙක් ඇවිල්ලා. මොන කඳුල ආවත්, මොන වේදනාව ආවත්, මොන දුක ආවත්, මොන රෝගය ආවත් යේසුස් අපතේ ඉන්නවනේ ප්‍රීතිය. යේසුස් ස්වාගත දෙන්න පළදාවක් ඇවිල්ලා. ඵලයක්. ඊළඟ මොකද කියන්නේ ඇවිල්ලා? ඉවසිලිවන්තකම. කොච්චර ඉවසනවද? අපි ළඟ ඉන්න ඉවසීම පරිවර්තන ඉවසුවා, දිවෙනවද ඉවසුවා, තුන්වෙනිවද ඉවසුවා දැන් නම් sorry.com මගේ ඉවසීම කරන්නේ නැහැ. අපි ඉවසන්න ඕනේ. යේසුස් කොච්චර ඉවසුවද ඇවිල්ලා. යේසුස් නමස්කාර කරන සෙනඟට ආත්ම නමතුනේ ඒ ඉවසීමේ ආත්ම ඔබට මට දීලා තිබෙලා ඇවිල්ලා. එද කවුරු මොන දෙයක්වත් අපි ඉවසන අපේ ගමන යන්න අවශ්‍යයක් වෙන්න අවශ්‍යයි. ඊළඟට මොකද කියන්නේ ඇවිල්ලා? කරුණාව. හෙට දවසේ මම මගේ උපන්දිනේ මම ලොකුට සමරනවා. ඊට ප්‍රථම මම සිහිපත් කළා මගේ දෙමෝපියෝ. ඊට ප්‍රථම මම සිහිපත් කළා මගේ ජීවිතය. ඊට ප්‍රථම මම සිහිපත් කළා අසරණ සෙනඟ. මම ඔහුට යමක් කරන්න ඕනේ කියලා සිහිපත් මම ගමන් කළා. කරුණාව. මම කාලා හරියන්නේ නැහැ. ඔබට කාණ්ඩ මොදේ හරියන්නේ නැහැ. ඔබට මම කෑම වේලක් දුන්නොත් ඔබට කෑම වේල 10ක් දෙයි. නමුත් මට දෙන්න බැරි කට්ටිය ඉන්නේ ඇවිත්. ඒ වගේ මම මොකද කරන්නේ? කරුණාව. සබහට කරුණාව දක්වන වගේම ඔබ මට කරුණාව දක්වන වගේම මම ඔබට කරුණාව දක්වන අනිත් අය කෙරෙහි ඔබ තුළ මා තුළ කරුණාවක් තිබෙන්න අවශ්‍යයි. අපි හැමදේම කරන විට ඇත්ත වශයෙන්ම හෙට දවසේ මෙතන තිබෙන මේ ප්‍රීති උත්සවයේදී මගේ වගකීම් යුතුයකම් කරුණාව තුළම කළේ නැත්නම් මට මෙතන වෙලා ඔබ සම ප්‍රීතිය පුදුම බැහැ. අපි ජීවිතය කරන ක්‍රියාවලියෙන් හරියට කරනවා අපේ සැබෑ ප්‍රීතිය ඇති වෙන්නේ. ඒ සඳහා අපි කරුණාවන්ත මනුෂ්‍යයන් අපට වඩා වැඩිච්ච සෙනඟ වෙන්නේ අපට වඩා අසල සෙනඟ වෙන්නේ අපි යමක් කරන්න මනුෂ්‍ය වෙන අවශ්‍යයි. එකතු කරගෙන පමණ නෙවෙයි විදාකාර ජීවිතය ඇති වෙනවා. ඒකට කරුණාව නැති ගුණාංගය උදුතර මාර්ග වෙනවා. ඊළඟට යහපත්කම, විශ්වාසවන්තකම, මුරුදුකම පමණදර ක්‍රියා කිරීම. මේ හැම දෙයක්ම ආත්මයම අපිට දෙන්න පාඩම. පමණදර ක්‍රියා කරන විශේෂ කතාවකදී අපේ හැම දෙයක සීමාවක් තියෙන අවශ්‍යයි. මම දේශනා කරනවා නම් මම දේශනා කරන සීමාවක් තියෙන්න ඕනේ. මම වර්ෂිප් එක කරනවා නම් වර්ෂිප් එක සීමාවක් තියෙනවා. මම යම් කතාවක් කරනවා නම් කතාව සීමාවක් තියෙනවා. මම රැකියාවක් කරනවා නම් ව්‍යාපාරයක් කරනවා නම් ආදාය මාර්ගයක් උපයා ගන්න හැමදේම සීමාවක් අපි ඒක හඳුනා ගන්න අවශ්‍යයි. මෙතන එහාට යන්න හොඳ නැහැ. අද මොකද වෙන්නේ? බොහෝ අය සීමාව ඉක්මනට ගිහිල්ලා ප්‍රශ්න රසකට මොහොන දෙන්න තිබේ. ඔබට ඒකට එහෙම වෙන්නේ නැහැ. ඒක ආත්මවාසයේ ජීවිත අවශ්‍ය කරන හැම ගුණාටම දීලා ඔබව දෙපයින් සිටින ජීවිත පුරන ශක්තිය උන්වහන්සේ ඔබට වඩා දීලා තිබෙනවා. ආමේන්. හලෙලූයා. එහෙනම් අපට වර්ධින පුළුවන්ද? අපට වර්ධින නැහැ. අපිට මාර්ග පෙන්නනවා, අපිට පෙන්නලා දෙනවා, අපි සම්පූර්ණ පෝෂණය කරනවා. ඒ නිසා අපේ ජීවිතය සම්පූර්ණව හදාගෙන ආත්ම වහන්සේ තුළ මහ පොළ හොඳ ගමනක් යන පුළුවන්කම ලැබෙනවා. අවසානයේ දෙවියන් වහන්සේ හා සුදාත්ම වහන්සේ අතර සම්බන්ධතාවය හඳුනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ හා සුදාත්ම වහන්සේගේ සම්බන්ධතාවය අපි හඳුනගන්න අවශ්‍යයි. ඒක කොරේ 10 වෙනි පරිච්ඡේදය 31 වෙනි පදය. ඒක කොරෙන්දී 10 වෙනි පරිච්ඡේදය 31 වෙනි පදය. එහි ඔබ කෑම බීමෙන්වත් වෙන දෙයක් කළත් සියල්ල දේව කවුරු පිළිස කරන්න අපි මොන දේ කළත් දෙවියන් වහන්සේ කවුරු පිළිස කරන්න අවශ්‍ය නිසා අපි කනවා බොනවා අදිනවා පළදිනවා ඒක අපේ මට්ටම නෙමෙයි හැම දෙයක් තුළ දෙවියන් වහන්සේ පහින් පත් අවශ්‍යයි දෙවියන් වහන්සේ ඒව පහින් පත් කරන ජීවිතය ගත කරන්න පුළුවන් සුදානම් වහන්සේ ඔබ තුළ සිටිනවා පමණයි අද දවසේ මම කනවා කියනවා
හෙට දවස් මම කරනවා පියාව හැමදේම පිළිබඳ දෙවියන් වහන්සේ බයින්වල පත්කන ආකාරයෙන් හැමදේම කරන්න ඇවිල්ලා. කෑවා බිව්වා. අද දවසේ කොවිඩ් අපේ සමහර දේවල් අපි දෙවියන් වහන්සේ අමතක කරනවා. අපි දෙවියන් වහන්සේ මුල් තැන දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ නිර්විකට පූජාවට මුල් තැන දෙන්නේ නැහැ. ගොඩක් වෙලා පූජාවේ පැත්තකට පත් කරලා තමන්ගේ ඒකම කරන්නේ. අපිට එහෙම කරන්න බෑ. ඔබතුල මාතුල ආත්මවල ක්‍රියා කරනවා නම් අපි මොන දේ කළාද? දෙවියන් වහන්සේ මුල් තැන දීලා අපි කරන්න අවශ්‍ය එකක් කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මුල් තැන දෙන්නේ කවුද? ආත්මයන් වහන්සේ වල ඉන්නව මිනිස්සයා. ආත්මයන් වහන්සේ නැති මිනිස්සුම කරන්නේ භෞතික දේට මුල් තැන ජීවත් වෙනවා. ඒක මොකද වෙන්නේ? ඕකේ වැටීම ඉතාමත් නගයි. අවසානම කියන්න කැමතියි. එපිස 4 පරිච්ඡේදය 11 16 දක්වාම ගෙදර ගිහලා කියවන්න. එපිස 4 පරිච්ඡේදය 11 සිට 10 දක්වා. දැන් ප්‍රශ්නය ඔබ මේස්කාට ආවා. ඔබ සභාවේ ඉන්නවා. ඇවිල්ලා නමස්කාර කරනවා. ප්‍රශංසා කරනවා. ගායනා කරනවා. පාඬුරු දෙනවා. දෙවියන් වහන්සේ හොඳ සම්බන්ධයක් ගොඩනගා ඉන්නවා. දැන් ඔබ තුල කවුද ඉන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. ඔබ තුල සුද්ධාත්ම වහන්සේ ඉන්නවනම් ඔබ හැමදාම පුතුක වාඩිලා මෙහෙම ඉන්නේ නැහැ. දෙවියන් වහන්සේ සභාවට සේවාවක් 5ක් දීලා දෙනවා. සභාවට සේවාවක් 5ක් දීලා දෙනවා. ආත්මයන් වහන්සේ තුල ඔබ සැබවින් ඉන්නවා නම් එක්ක ඔබ පෙරේ ගෝලේ කෙනෙක් වැඩ කරන්න අවශ්‍යයි. පෙරේ කෙනෙක් සුභාරාජ ප්‍රකාශ කරන්න අවශ්‍යයි. අද ඔබ කල්පනා කරලා බුදුරජාණන් ආත්මයන් වහන්සේ තුලේ ඔබ පෙරේ සේවය කරන්න අවශ්‍යයි. ඒක නැත්නම් ඔබ දිවසේවරයෙක්ද? අනාගත වාක්‍යන පුද්ගලයෙක්ද? සභාව තුළ අනාගත වාක්‍ය කියන කෙනෙක් කී දෙනෙක් ඉන්නවද? ඔබගේ හඳ තට්ටුකට බලන්න. ආත්මයන් වහන්සේ මාතර ඉන්නවා. අර දර්ශන පේනවද? අනාගත ගැන පේනවද? මට මොකද්ද වෙලා තියෙන්නේ? එක්ක ඔබ පෙරේ නැත්නම් අනාගත වාක්‍ය කියන මනුෂ්‍ය කෙනෙක් අවශ්‍යයි. ඊළඟට ධර්මයේ දේශනා කරන්නේ. දිව්‍යන් වහන්සේ වචන දේශනා කරන මනුෂ්‍ය කෙනෙක් අවශ්‍යයි. ඔබ ඒ දේ කරනවද? ඒකට පූජා කරගෙන අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ දේශනා කරන මිනිස්සු කියන්නේ අපිට කොච්චර සිරක මුණ ගැහෙනවද? පෞරුම ගියේ හැමදාම මොනවද කරේ? දෙවියන් වහන්සේ වචන දේශනා කළා. අපොස්තලවරයෙක් වගේ පමණක් නෙවෙයි. උන්වහන්සේ පෞරුම දේශනා කරන මිනිස්සු. යේසුස් වහන්සේ හැමදාම දේශනා කරා. අද උන් මොනවද කරන්නේ? වැඩපොඩක මොනවද කතා කරන්නේ? ගෙවල් අපිට සිරක මොනවද කතා කරන්නේ? දෙවියන් වහන්සේ වචන කතා කරන්නේ. ආත්මන වාසියම හැමෝදම දිව්‍යන් වචන කතා කරනවා මිනිස්සු පැත්ත දේශනා කරනවා මිනිස්සු දේශනා කරනවා කියන්නේ සාකච්ඡා කරනවා කතා කරනවා කියන තමයි ඒකේ තේරුම. ඊළඟට සභා පාලකයෝ අද කී දෙනෙක් කියනවා සභා පාලකයෝ. ඔබට ආත්මමාද කියනද ඔබ සභා පාලකයෙක් වෙන්නේ කියලා? කොයි හරි ගෙදරක යාත්‍රාශාලයක් ආරම්භ කරලා ඊතර සෙනඟට පාලනය කරගෙන පෝෂණය කරගෙන ඔබ උගන්වන්නේ මඟ පෙන්වන්නේ යම් සභාවක් ගොඩනගන්න උන්වහන්සේ ඔබ තුල කතා කරන්නේ නැද්ද ක්‍රියා කරන්නේ නැද්ද? මොකද කල්පනා කරලා බලන්න. ඊළඟට ගුරුවරු උගන්වන්නේ ගුරු කීදේ ගුරුවරට කැමතිද? ඇත්ත වශයෙන්ම මේ වචනේ මේ පෞරුතුමා කියන මේ කාරණය කියන්නේ එපිස 4 පරිදි 11 දාස්තරක බලන විට දැන් සභාවක් තිබෙනවා. සභාවක නායකයෙක් ඉන්නවා. ඒ නායකයා සභාව සමග දෙවියන් වහන්සේ රාජ්‍යයේ නමස්කාර කරන විට ඒ සභාව තුළ තමයි මේ හැකියාව වෙන්නව සේවාව ගොඩනගෙන්න ඕනේ. ඒ ගොඩනගෙන සේවාව තමයි දේශේ පුරා ව්‍යාප්ත වෙලා යන්න අවශ්‍ය. යන්නේ කොහොමද? සුදාතන් වහන්සේ ඔබ තුල මා තුල ඉන්නවනම් කමයි. මොකද කල්පනා කරන්න ඔබ ඉන්නව ස්ථානය කොතනද කියන අවස්ථාවක් කියන්නේ. දොරස්තරපදේ ඉස්සේකලේ දිව්‍යන් වහන්සේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණ පූර්ණ කිරීමට ක්‍රිස්තු චරිතය ශරීරය වර්ධනය කිරීමට එනම් විශ්වාසන ශරීරයේ වර්ධනය කර තමයි සභාවට ජීවනාල් පහ දීලා තිබෙන්නේ. අද ඔබ තුළ තිබෙනා ජීවනාල් මොකද්ද? ඔබ තුළ ආත්මයන් වහන්සේ ඉන්නවද? නැහැ කියලා හැඟෙනවා නම් කොහොමද ඔබ ගැන කල්පනා කරන්නේ? අපි හැමදාම ඇවිල්ලා හalleluya ප්‍රශංසා වේවා ආමෙන් කියලා යනවද? ආත්මයන් වහන්සේ ඔබට දීලා තිබෙන්නේ මේ ටික පමණද කරන්න? ඊට වඩා යමක් ආත්මයන් වහන්සේ ඔබගේ බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඔබ ආත්මයන් වහන්සේගේ ජීවිතේ වර්ධනය කරගන්න නැද්ද? ආත්මයන් වහන්සේ බලවලම පූර්ණ වෙන්නේ නැද්ද? ආත්මයන් වහන්සේ ජීවනව සම්නත වෙන්නේ නැද්ද? වාසිය කාටද?
ඔබට ඔබගේ ජීවිතේට ඔබට ඔබගේ පවුලට ඔබට කවදා වරදින්නේ නැහැ. ඔබට කාටද ඔබ වරද්දන්න බෑ. මන්ද ඔබ ආත්මික මිනිස්සෙක්. එලියා වරද්දන්න කාටවත් පුළුවන්කම තිබෙන්නේ. එලිසා වටේට කාටවත් පුළුවන්කම තිබෙන්නේ. යේසුස් වහන්සේ ගෝලයා වටේට කාටවත් පුළුවන්කම තිබුණොත් අපි වැහෙනවා. ඇයි අපි වැහෙන්නේ? අපි ආත්මය වහන්සේ හරියට හඳුනාගෙන ආත්මය වහන්සේ දෙනවා ජීවනාවල් ආත්මය වහන්සේ දෙන ඵල අවබෝධ කරගෙන ආත්මයෙන් පූර්ණ අපි ඉදිරියට ගමන අපි ඉදිරියට යන්නේ නැති නිසා ඔබේ පවුල වැටෙන්න බෑ. ඔබේ ජීවිතේ වැටෙන්න බෑ. ඔබේ සභාව වැටෙන්න බෑ. අපේ සේවාව වැටෙන්න බෑ. අන්ද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඔබට ඔබගේ මාර්ග දක්වා ජීවිතය සාර්ථක කරගන්න පිණිස පවුල සාර්ථක කරගන්න පිණිස සේවාව සාර්ථක කරගන්න පිණිස සුද්ධාත්ම වහන්සේව දීලා ඉවරයි. ඒ ආත්ම වහන්සේ පැත්තක තියලා ඔබ ඔබගේ මාර්ගේ ගමන් කරන්න එපා. ඒ ආත්ම වහන්සේ ඔබ ලං කරගන්න. ඒ ආත්ම වහන්සේගේ දිව්‍යමය අත්යේ පූර්ණ වෙන්න. ඒ ආත්ම වහන්සේගේ බලවැඩ පූර්ණ වෙන්න. ඒ ආත්ම වහන්සේ ජීවන සන්නද්ධ වෙන්න. ඒ විට ඔබගේ ජීවිතයේ සියලු ප්‍රශ්න දර ලෝකේ මනුෂ්‍යයන් මේ දේ නැහැ. ලෝකේ මනුෂ්‍ය මේ දේවල් අඳුරන්නේ නැහැ. ලෝකේ මනුෂ්‍ය මේ දේවල් දන්නේ නැහැ. නමුත් ඔබ යේසුස් වහන්සේගේ ලේවලින් පවිත්‍ර සෙනග ත්‍රිත්වයේ නාමයෙන් බෞද්ධිස්ම ගතව සෙනග ඔබ සදාකාල ජීවනයේ උරුම ලබා ගතව සෙනග ඒ ඉන්න ඔබට වැටෙන්න අයිතියක් නැහැ. ඔබට කඳුළු සලන්න අයිතියක් නැහැ. ඔබ වැටුණා කඳුළු සැලුවත් ඒ බැලේ ප්‍රීතිය නැවත නැගිටිනවා මනුෂ්‍ය කෙනෙක්යි මේ ස්ථානයේ මේ බයිබලය සඳහන් වෙන්නේ. ආත්මයන් වහන්සේ සෞද මොහොත කල්පනා කළ බලන්න සසාර ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න. ආත්මයන් සෞද නම කොතනද ඉන්නේ? ආත්මයන් වහන්සේ තුල. ආත්මයන් වහන්සේ මම කොතනද ඉන්නේ? මොහොත කල්පනා කරන්න. හැමදාම මේ තත්ත්වයෙන් ඉන්න බෑ ඔබට. ඔබේ තත්ත්වය වෙනස් වෙන්න අවශ්‍යයි. ඔබේ ජීවිතේ වෙනසක් අත්දකින්න අවශ්‍යයි. මේ මොහොතේ වීතිකාව ගාන ගන්නනවා. ගාඩේ අවස්ථාවේදී ඔබ ඔබගේ ජීවිතය නිවැරදි තැනට ගෙන්න ගන්න අවශ්‍යයි. ඔබ නැගිට හොඳට ප්‍රශංසා කරමින් නමස්කාර කරමින් යේසුස් වහන්සේගේ ආත්මෙන් පූර්ණ වෙන අවශ්‍යයි. බයිබලයේ පොරොන්දු මොකද්ද? කුඩා දරුවකට වැඩි හිටිය දක්වා සියලුමයි වෙත මහල්ලා දක්වා සියලුමයි වෙත මාගේ ආත්මය බහුලවට ආත්මික වේවා. මෙතන ඉන්නා කවුද අපේ සාදුරි වේවා විතරයාගේ ක්‍රිස්තියානි අරවිතික වේවා ජොසෙෆ් ඩයනා වේවා මම වගේ වයසක ක්‍රිෂ් කුමාර වගේ එමිල් වගේ වයසකයි වේවා අපිට වැඩි වයසකයි වේවා අනිත් ඉන්නා මේ පුතා වේවා මේ දුව වේවා හැම කෙනෙකුම ආත්මයන් වහන්සේව දෙන්න දෙවියන් වහන්සේ බලයින් අපි නැගිටිමු. අපි නැගිටිමු. මේ මොදේස් පසා ගන්න. අද දවසේ වර්ෂාව වහිනවා. වර්ෂාව වහිනවද වෙන්නේ? ඒ වර්ෂාව දෙවිනවා. ආමේන්. ආශිර්වාද වර්ෂාව සුදාත්මවාද වර්ෂාව විවිධ කලාවට යනවා. ඒ වර්ෂාව දෙවෙන්න ආමේන්. ආමේන්. හalleluya. ලෝකේ වර්ෂාව දෙවෙනකොට ඔබ පවිත්‍ර වෙනවා. ඔබේ ගඳ යනවා. සුද්ධාත්මය අවරක්ෂාව ඇවිල්ලා ඒ වර්ෂාව දෙවෙනකොට මොකද වෙන්නේ? ඔබ අභිෂේක ලබන්න යනවා. ආමේන්. හalleluya. ඔබගේ ලේපත් දාරට කරේ ආත්මේ ගමන් කරන්න යනවා. ඔබට හොඳ බුද්ධියක් ලැබෙන්න යනවා. ඔබට හොඳ බලයක් ලැබෙන්න යනවා. ඔබට හොඳ ප්‍රඥාවක් ලැබෙන්න යනවා. ආමේන්. කෙනා දවසේ අපේ ගීතය පොත දෙවින්නා වූ 39 ගීතිකාව ආශිර්වාද කෞසාව හදවතේ ගායනා කර හැම කෙනා දන්නා ගීතිකාව හදවතේ ගායනා කරන්න යාඥාවේ ගායනා කරන්න මේ ආත්මය පූර්ණ වෙන්න එක්කිතුරු ජීවිතය ජය ගන්න අවශ්‍යයි. ආශිර්වාද කෞසාව එරි සුමේසි ආශිර්වාද සැබවිකා
Over
मोटा प्रिय नबान दिव्य वහන්සේ ඔබගේ ආත්මෙද මේ වද බුද්ධ කරන දිනවද ආත්මවාද පමණ හැකද වෙන්නේ ඔබගේ ආත්මෙකට දුරු කරන්න දිව්‍ය වහන්සේගේ ආශ්චර්යමය දකින්න. ප්‍රයාසකර කියන මගේ ආත්මෙකට දුරු කරන්න කියනවා. එවිට බුදු වහන්සේ වදිත වෙන්නා වූ ආශ්චර්යමය ඔබ තේරුම් ගන්න යනවා. මෙතන වඩා ඔබගේ ජීවිතය හැම දෙයකම මඟ පෙන්වන ආත්මයන් වහන්සේ දැන් ඔබ කරන ක්‍රියාව තුළ ඔබේ පවුල වෙන්න පුළුවන්, ඔබේ ජීවිතය වෙන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, ආත්ම වාසවල මඟ පෙන්වනවා. ඔබ ආස්තිගේ මඟ පෙන්වීම අතකට යටත් වෙන්න. ඊළඟට ඔබේ ජීවත් වෙන්න ලෞකික බලය නෙමෙයි. සුදාත්ම වාසවල බලය දෙනවා. යේසුස් වහන්සේ ඉල්ලවිතේ බලය පූර්ණ වෙන්න කරනවා. මේ මොහොත ඔබේ බලය පූර්ණ වෙලා දෙන්නේ. බලය නැත්නම් බලය ඉල්ලන්න. යේසුස් බලාගෙන ඉන්නවා මේ බලය ඔබගේ ජීවිතේ පුරවන්න. මේ මොහොතේ අදවසේ වචනේ ඔබේ ජීවිතේ අඩුපාඩු වැරදි දුර්ලභකම් පෙන්නනවාද? උන්වහන්සේ මෙසේතර කතා කළාද? උන්වහන්සේ මෙසේතර කතා කළා නම් ජීවිතේ අඩුපාඩු වැරදි හදාගන්න මේ මොහොතක් කරගන්න. දැන් ඔබගේ ජීවිතේ වෙනස් වෙන අවශ්‍යයි. යේසුස් වහන්සේ ප්‍රකාශනා කාර්යයට සුදාත්මා දුන්නා ඵල නාමය ඔබ තුළ තිබෙනවද? අනවත මතක් කරන්න කැමති ඔබ තුළ ප්‍රේමය තිබෙනවද? ප්‍රීතිය තිබෙනවද? සමාදානය තිබෙනවද? විවිධ තිබෙනවද? කරුණාවන්තකම තිබෙනවද? යහපත්කම තිබෙනවද? විශ්වාසවන්තකම තිබෙනවද? මූර්ධකම තිබෙනවද? ඔබ කමන දැන ක්‍රියා කරන්නේ ඒව මනුෂ්‍ය තුළ මේ ගුණාම තිබෙන්න අවශ්‍යයි. මේ ගුණාම නැත්නම් දවසේ ඔබ යාත්‍රාකට කියන්නේ මේ හැම ගුණාම පුරවන්න කියලා. ඔබගේ ජීවිතේ හැම කාරණාවකදී ඔබ දිව්‍යන් වහන්සේ ප්‍රසන්න වෙන ආකාර ජීවත් වෙන්නේ. දිව්‍යන් වහන්සේ මූල දන දීලා ජීවත් වෙන්නේ. කතා පොත පොත දෙකලා සිරු බෞර දිව්‍යන් වහන්සේ දෙන්න ඕනේ. ඒ දේ දෙන්න පුළුවන් ආත්මයන් වහන්සේ ඔබට ඉන්නවා නම් පමණයි. මෙතකල් ඔබ මානසික මූල දන දුන්නා නම් අදපරම් ආත්මය සුත්තන ජීවිත තීරණය කරන්න. එවිට දිව්‍යන් වහන්සේ කරුණාව ඔබට කලාවට යනවා. අද දවසේ උන්වහන්සේ කර දුන්නා දීමනාර මොනවද? ඔබ සේවකෙක්, ඔබ ගෝලෙක්, ඔබ තුළ වේදකමේ ආත්මය තිබෙනවද? දිවස්වක කීමේ ආත්මය තිබෙනවද? ධර්මයේ දේශනා කිරීමේ ආත්මය තිබෙනවද? සභා පාලකයෙක් කැඩේකට ඔබ කැදවත් තිබෙනවද? ඔබ ගුරුවරයෙක්ද? මේ පස්කදන සේවයේ එකක් ඔබට උන්වහන්සේ දෙනවා. දෙන්නේ ඇයි? යේසුස් වහන්සේගේ ශරීරය සම්පූර්ණ වෙන පිණිසයි. සභාවේ හැම කෙනෙක්ම මේ පස්කදන සේවයේ එකක් කරන විට යේසුස් වහන්සේ ශරීරය සම්පූර්ණ වෙන්න යනවා. ඒ තුළින්
සභාව පිබිදෙන්න යනවා සභාව බලය පිරෙන්න යනවා මේ උදෑසන මේ දීවනාව ලබා ගන්න අවශ්‍යයි අනේ මට එපා කියලා අයින් වෙන්න බෑ විශ්වාස ශරීරයේ කිසිම හිඩ සම්පත් කියන්න එපා සභාවට කිසිම අඩුවක් කියන්න එපා දිව්‍යන් වාදපර දුන්නා සභාව දිව්‍යන් වාදපර දුන්නා එඩේරා දිව්‍යන් වාදපර දුන්නා විශ්වාස ශරීරය අනිත් අවයව හැමදේම එකට එක්සත් කරලා එක් සිත් කරලා මේ ගමනම යන විට උන්වහන්සේගේ ආශිර්වාද වෙන ගලායන්ට යනවා ආමේන් හalleluya අපි නැගිටලා දැන් උන්වහන්සේගේ බලය පූර්ණව අපි උන්වහන්සේ නමස්කාර කරනවා මේ ගීතිකාව සමග Moda nede බලන්න. ඔබට දැන් දැනෙනවා ඇති. හැඟෙනවා ඇති. වැටෙනවා ඇති. මේ කුතුහල ගමන කිසියම් එක අපි යාත්‍රා කරනවා. ජීවමාන දීපයන් වහන්සේ අද උදෑසන වචනේ ශ්‍රේෂ්ඨත්වයට වදාළ ස්වාමීනි. ඒ වචනේ ඇසුවා සෙනග බදුන ආත්මසා තම කවුරුද හඳුනා දෙන වාස මේ කුතුහල ගමන පෙරට උපකාර කරා ස්වාමීනි. आदान पैमाने हमें के ऊपर जाते बारह स्वामी और आवश्यक आत्म साधन बहुत अल्लाह मुझे यहाँ पर इन्हें करने स्वामी तब सत्य मार्ग स्वामी शर्म जाते बारह है यीशु स्वामी से नाम याद क्या कर जनवास से विषय इलाज से नहीं आमीन मागे आत्म शब्द संसार करव ये शब्द संसार करव मागे आत्म शब्द संसार करव उन्वास से शिव पार से